ආයිබෝවන් සුබ උදෑසනක් දුවේ පුතේ. ඔබද මේ එක් විසිටින්නේ ස්වාධීන රූපවාහිනිය විසින් ඔබ වෙත ගෙන එන ITN තක්ෂිලාව වැඩසටහනේ සංයුක්ත ගණිත වැඩසටහන එකක සමගයි. දුරපුතාලට මතක ඇති අපි ගිය පහුගිය වැඩසටහන් කිහිපයේදී දුරපුතාලත් එක්ක සාකච්ඡා කරා 2019 මූලාකෘති ප්‍රශ්න පත්‍රයට අදාළව POPP මුල් කොටස සහ කෙටි ප්‍රශ්න 10 සහ B කොටසේ ප්‍රශ්න 4ක්. එතකොට දුවලපුතාලට අපිට මේ POPP එකට අදාළව තව ගැටලු 3ක් ඉතුරු වෙලා තියෙනවා. අපි අද බලාපොරොත්තු වෙනවා ඒ ගැටලු 3 දුවලපුතාලත් එක්ක සාකච්ඡා කරන්න. එහෙනම් දුවපුතේ අපි අද පළවෙනි ගැටලුව විදිහට තෝරගන්නවා 2019 මූලාකෘති ප්‍රශ්න පත්‍රයේ අනුකලනයේ ගැටලුව. එතකොට දුවලපුතාලා දන්නවා මේක අපිට සම්පූර්ණ ලකුණු 150ක ගැටලුවක්. ඒ නිසා දුවලපුතාලා පුළුවන් තරම් උත්සාහ කරන්න මේ වගේ ලකුණු 150 ගැටලු එහෙම නැත්නම් තනි පාඩමකට අදාළ ලකුණු 150 ගැටලු වලට වැඩිපුර අවධානයක් යොමු කරන්න. මොකද එතනදී අපිට ඒ වෙනුවෙන් ඒ ගැටලුව වෙනුවෙන්ම මහන්සි වුණොත් ඒ ගැටලුව කොහොම හරි අපිට විසඳ ගැනීමට ඒ වගේ මේ ලකුණු 150 ලබා ගැනීමට තියෙන හැකියාව ගොඩක් වැඩි. මොකද අනිත් ගැටලුව වලදී ගොඩක් වෙලාවට අපිට පාඩම් දෙකක එකතුවක් විදිහට තමයි ලැබෙන්නේ. හොඳ අපි එහෙනම් බලමු 15 වෙනි ගැටලුව අනුකලනයේ ගැටලුව. අතර මේ ගැටලුවේදී අපි දන්නවා අපිට ගොඩාක් වෙලාවට කොටස් 3ක් ලැබෙනවා. භින්න භාග කොටසක්, ඒ වගේම කොටස් වශයෙන් අනුකලනයක්, ඒ වගේම ආදේශයක් සමග බොහෝ විට තව අණු කොටසක් විදිහට අපිට ලැබෙන්න පුළුවන් අපේ මූලික යෙදීම්, ඒ කියන්නේ අනුකලනයේ යෙදීම් වගේ කොටස්. නමුත් අර ගොඩාක් වෙලාවට අපිට කෙටි ප්‍රශ්න විදිහට තමයි දැනට අනුකලනයේ යෙදීම් අපිට ලැබෙන්නේ. එතන මෙතනදිත් අපිට මූලික කොටස් 3 ලැබිලා තියෙනවා. පළවෙනි කොටස විදිහට බලන්න පුතේ අපිට තියෙන්නේ භින්න භාග සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න. ඒතර අපිට භින්න භාග සම්බන්ධතාවයේදී මුලින්ම දීලා තියෙන්නේ 4 බෙදීම x ඍණ 1 සහ x ධන 1 වර්ගය කියන පුනරාවර්තන සාධක දෙකක් සහ තවත් සාධකයක් තමයි අපිට භින්න භාග කඩන්න කියලා දීලා තියෙන්නේ. එහෙනම් පුතාලා දන්නවා මේ වගේ පුනරාවර්තන සාධක තියෙද්දි අපි භින්න භාග කඩන්නේ x ඍණ 1 කියන ඒකජයකට අදාළව a බෙදීම x ඍණ 1 ආකාරයක්. ඒ වගේම x ධන 1 වර්ගයක් තියෙනවා නම් අපිට ඒක b බෙදීම x ධන 1 විදිහට මෙයාගේ පළවෙනි බලයත්, ඒ වගේම c බෙදීම x ධන 1 විදිහට x ධන 1 වර්ගය විදිහට අපිට දෙවෙනි බලයත් ලබා ගන්න පුළුවන්. එහෙනම් මේක විසඳීම සඳහා දුවලපුතාලට මෙයාගේ මේ සම්බන්ධතාවයට අදාළව පොදු හරයක් ලබා ගන්න පුළුවන්. ඒතර අපිට ලැබෙනවා මේකේ හරය පොදු වුණාම ලවය ලැබෙනවා a වතාවක් x ධන 1 වර්ගයක්, b වතාවක් x ඍණ 1ක් සහ x ධන 1ක්, ඒ වගේම c වතාවක් x ඍණ 1ක්. එහෙනම් දුරපතල දන්නවා මේ වගේ භින්න භාග ගැටලු වලදී අපි ගැටලුව විසඳන්නේ කොහොමද කියන එක. මේ දෙපැත්තේ තියෙන x වර්ග x පද සහ නියත පදවල සංගුණක සැසඳීමක් තමයි අපිට කරන්න තියෙන්නේ. ඒතර ඒ විදිහට අපිට සංගුණක සසඳලා මෙතනින් අපිට සමගාමී සමීකරණ තුනක් ලබා ගන්න පුළුවන් a b c ට අදාළව. ඒතර මේ සමගාමී සමීකරණ තුන අපි මේ ගැටලුව වලට දාලා pdf එකේ දාලා තියෙනවා. දුරපතලට ITN ශ්‍රී ලංකා itn.lk/takshilawa කියන වෙබ්සයිට් එකෙන් ඒක භාගත කරලා ඒකෙන් බලන්න පුළුවන්. එතන මෙතනදී අපි මේ ගැටලුව විසඳීමට අදාළව මම සමගාමී සමීකරණ විසඳන්න යන්නේ නැහැ. මෙතෙන්ට අදාළ ABC අගයන් ටික ලබා ගන්නවා. ගැටලුවේ ඉදිරියට අවශ්‍ය කරන නිසා මම මෙතන ABC අගයන් ටික ලබා ගන්නම්. එතන අපිට A ට 1, B ට ඍණ 1 සහ C ට ඍණ 2 කියන අගයන් ටික ලැබෙනවා මේ ලවයට අදාළ සංගුණක සැසඳීම හරහා. හොඳයි. දැන් එහෙනම් දුවලපුතාලට මේ සම්බන්ධතාවයේ ABC ට මේ 1 ඍණ 1 සහ ඍණ 2 ආදේශ කිරීමක් කරන්න පුළුවන්. දැන් අපිට කියන්නේ එනයින් මෙන්න මෙහෙම අපිට සම්බන්ධතාවයක් විසඳන්න කියලා කියනවා. එතන දුවලපුතාලට පැහැදිලි අපිට භින්න භාග සුළු කිරීමක් කරලා ඒක හරහා එනයින් සම්බන්ධතාවයක් ගොඩනගන්න තියෙනවා නම් ඒ කියන්නේ අපිට මේ දීලා තියෙන ගැටලුව කොහොම හරි මෙන්න මේ අවස්ථාව බවට පත් කර ගැනීමක් කරගන්න වෙනවා. එහෙනම් මම මේ ගැටලුව අපිට මේ සම්බන්ධතාවය ඉදිරියට ඕන කරන නිසා මම මේ ගැටලුවට අදාළ මෙන්න මේ විසඳුම් ටික අනුකලනය කිරීමක් කරලා ගන්නවා. ඒතර අපිට ලැබෙන්නේ 4 බෙදීම x ඍණ 1යි x ධන 1 වර්ගයේ අනුකලනයක්. ඒතර අපිට මේ ABC අගයන් ආදේශ කරොත් එකයට x ඍණ 1යි dx, b කියන්නේ ඍණ 1යි ඍණ එකයට x ධන 1යි සහ c කියන්නේ අපව ඍණ 2යි එකයට x ධන 2 වර්ගයක් dx එකක් අපිට ලැබෙනවා. ඒතර මේක දුරපතට සරල අනුකලනයක් තියෙන්නේ. මේක දැකපු ගමන් පේන්න ඕනේ මේ තියෙන්නේ ln සම්බන්ධතාවය. මේ තියෙන්නේ ln සම්බන්ධතාවයක්. ඒ වගේම මේ තියෙන්නේ බලයක අනුකලන කොටසක්. එහෙනම් මේ කොටස අනුකලනය කරපු ගමන් අපිට ලබා ගන්න පුළුවන් ln x ඍණ 1ක්. ඒ වගේම මෙතන මාපාංග දාන්න අමතක කරන්න එපා. මොකද ln ඇතුලේ අනිවාර්යයෙන්ම
ධනාගයන් පැවතිය යුතු නිසා. මෙතනින් ඒ වගේම ln x ධන 1ක් ඒ වගේම x ධන 1 මේ තියෙන ඍණ 2 බලයක්. එහෙනම් ඍණ 2 බලයක් අනුකලනය කරනවා කියලා කියන්නේ ඍණ 1 බෙදීම ඍණ 1ක් එනවා. එතකොට මේ කොටස අපිට ධන 2 විදිහටත් x ධන 1 ඍණ 1 කියන බලය x ධන 1 විදිහටත් ලියා ගන්න පුළුවන්. ඒ වගේම මේක අනිශ්චිත අනුකලනයක් නිසා මම මෙතන c කියන අභිමත නියතය ආදේශ කරනවා. එහෙනම් පුතාලට පැහැදිලි අපි මෙන්න මේ සම්බන්ධතාවය දැන් අනුකලනය කරලා සම්බන්ධයක් ලබා ගත්තා. දැන් අපිට තියෙන්නේ මේ ඊළඟට දීලා තියෙන ගැටලුව මේක බවට පත් කර ගැනීම. එතන මේ ගැටලුවේ දීලා තියෙන්නේ 1යට 1 ඍණ e වල ඍණ x සහ 1 ධන e වල x වල වර්ගය. දැන් මේක දැක්ක ගමන් දුවල පුතාලට මතක් වෙන්න ඕනි මේක නිකන් මේ අපි කලින් ලබාගත්තු භින්න භාග සම්බන්ධතාවයත් එක්ක නිකන් සමපාත වෙන සම්බන්ධතාවයක් නේද? මෙතන x ඍණ එකක් තියෙනවා, මෙතන 1 ඍණ x එකක්, 1 ඍණ e සම්බන්ධතාවයක්, ඒක වගේම x ධන එකක් සහ 1 ධන e වල x සම්බන්ධතාවයක් අපිට තියෙනවා. එහෙනම් මේ ගැටලුව අපිට මේක බවට පත් කරගන්න අනිවාර්යයෙන්ම ආදේශයක් භාවිතා කරන්න වෙනවා. එහෙනම් මම මේ e වල x කියන අගයට t කියලා ආදේශයක් දෙන්න. මොකද මෙතනින් අපිට ලැබෙන්න ඕනේ 1 ධන x ගේ වර්ගයක්, ඒ කියන්නේ 1 ධන x ආකාරයේ වර්ගයක්. එහෙනම් t ට e වල x එකක් දුන්නත් දුරුපතල දන්නවා ආදේශයකදී අපිට නැවත මේක අනුකලනය කළ අනුකල ශ්‍රිතය මාරු කරගන්න ඕනේ, අනුකල විචල්‍ය මාරු කරගන්න ඕනේ. ඒතර ex x විශේෂයෙන් අනුකලනය කරන exම තමයි. එහෙනම් dx කියන අගය අපිට ලබා ගන්න පුළුවන් dt එහෙම නැත්නම් dt බෙදීම ex විදියට. දැන් මම මේ අගයන් මේකට ආදේශ කරන්න. බලන්න. 1 යට මෙතන e වල ඍණ x එකක් තියෙනවා. e වල ඍණ x එකක් කියලා කියන්නේ 1 ඍණ 1 යට t එකක්. ඒ වගේම 1 ධන t ගේ වර්ගයක් සහ dt යට ex කියලා කියන්නේ නැවත t එකක් අපිට ආදේශ කරන්න පුළුවන්. එහෙනම් පුතාලට වෙනවා මේක පොදු හරයට ගත්තාම t ට t සුළු වුණාම අපිට 1 යට t ඍණ 1 t ධන 1 වර්ගය dt කියන සම්බන්ධතාව අපිට ලියන්න පුළුවන්. එහෙනම් දැන් තියෙන්නේ මේක වෙනුවට මේ අපි ලබාගත්තු අනුකල සම්බන්ධතාවය ආදේශ කිරීම. දැන් දුර පුතාලට පේනවා මෙතන අපේ අනුකලනයේදී 4 කියන සංඛ්‍යාවක් තිබ්බා. මෙතන අපිට 4 කියන අගයක් ඇවිල්ලා නැහැ. ඒක නිසා මේක 4 ඉවත් කළා තමයි නැත්නම් මේ 4 එහා පැත්තට ගෙනියලා අපිට අවසාන උත්තරේ තියන්න පුළුවන් 1 යට 4 වතාවක් ln එතකොට x වෙනුවට ආදේශ වෙන්නේ t අගේ. ln t ඍණ එක මම එතනට කෙලින්ම t වලට ex එක ආදේශ කරන්න. ex ඍණ 1 ඍණ ln ex ධන 1 ධන 2 යට ex ධන 1යි සහ c කියන අගය අපිට අවසාන වශයෙන් ලබා ගන්න පුළුවන්. එහෙනම් මෙන්න මේ ආකාරයට අපිට මේ ගැටලුවේ පළවෙනි කොටස අනුකලනයේ පළවෙනි කොටස විසඳීමක් කරන්න පුළුවන්. හොඳයි දුවපිතේ. අපි එතකොට මේ ගැටලුවට අදාළ පළවෙනි කොටස විසඳුවා. දැන් අපි යමු මේකේ දෙවෙනි කොටස කොටස් වශයෙන් අනුකරණය. ඒතර අපිට දීලා තියෙනවා x වර්ග sin x ධන 2 cos x dx සම්බන්ධතාවයක්. ඒතර අපි දුර පුතාලත් එක්ක කලින් අනුකලනයට අදාළ ගැටලු විසඳන වැඩසටහනේදී අපි පැහැදිලි කරා මේකෙදි කොහොමද ශ්‍රිත තෝරාගන්නේ අවකලනය වීම සහ අනුකලනය වීම සඳහා. එතකොට මේ ශ්‍රිතය අපිට අනුකලනය වෙන්නත් මේ ශ්‍රිතය අපිට අවකලනය වෙන්නත් තෝරගන්න පුළුවන් අයිලේට් එක අනුව. ඒතර දුර පුතාලට මේ වැඩසටහන නැවත නරඹලා මේක මතක් කර ගැනීමක් කරගන්න පුළුවන්. හොඳයි. එහෙනම් මෙතනදී මම මේ කොටස අනුකලනය වෙන්නත් මේ කොටස අවකලනය වෙන්නත් දුන්නොත් අපිට මුලින්ම මේ ශ්‍රිතයට අදාළ අනුකල ශ්‍රිතය ලබා ගන්න පුළුවන්. ඒතර sin x වල අනුකලනය අපිට ලැබෙනවා ඍණ cos x. ධන cos x වල අනුකලනය 2යි sin x එකක් අපිට ලැබෙනවා. ඒ වගේම ඍණ මේ අනුකලනයේ වතාවක් අපිට අවකලනය ගන්න වෙනවා x වර්ගයේ ඍණ අනුකලනය කරපු කෙනා වතාවක් ඍණ cos x ධන 2යි sin x වතාවක් මේ දෙවෙනි ශ්‍රිතයේ අවකලනය අපිට ගන්න පුළුවන් 2x dx එකක් විදියට. එහෙනම් මේ කොටස දැන් අනුකලනය වෙලා ඉවරයි. මම ඒක ඒ විදිහටම තියාගන්නම්. 2යි sin x ඍණ cos x එකක් විදිහට. ඒ වගේ මෙතනින් මම දෙකක් එළියට ගත්තොත් එහෙනම් දුවල පුතාලට පේනවා අපි නැවත අනුකලනය වෙන්න දීපු ශ්‍රිතයම තමයි මෙයාගේ දෙවෙනි ශ්‍රිතයටත් දාන්න ඕනේ. ඒ කියන්නේ මේ ගැටලුවේදී බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ කියන VGS ශ්‍රිතය එහෙම නැත්නම් මේ බහුපද ශ්‍රිතය ත්‍රිකෝණමිතික ශ්‍රිතයෙන් ඉවත් කර ගැනීමක්. එහෙනම් මේ බහුපද ශ්‍රිතය ඉවත් වෙන තෙක් අපි මේකට නැවත නැවත කොටස් වශයෙන් අනුකලනය දාන්න වෙනවා. ඊතර බලන්න දුවපිතේ. දැන් මේ කොටස අපිට ලැබිලා තියෙනවා මේ කොටස නැවත අනුකලනය කිරීමක් කරන්න වෙනවා. ඍණ cos x කියන අපිට අගේ ලැබෙන්නේ ඍණ
sin x කියන කොටසේ අනුකලනයෙන් ඒ වගේම 2යි sin x එක අපිට ලැබෙනවා ඍණ 2යි cos x වල අනුකලනයෙන්. වතාවක් 2x සහ ඍණ අනුකල මෙන්න මේ අනුකලනය කරපු සිට ඍණ sin x ඍණ 2යි cos x වතාවක් මෙන්න මේ අපි දෙක කියනගේ මෙතන එළියට ගත්තා. එතකොට x වල අවකලනය x එක නැති වෙලා යනවා. අන්න අපිට මේක තනි ත්‍රිකෝණමිතික අනුකල ශ්‍රිතයක් බවට පත් වෙනවා. දැන් මේ ගැටලුව අවසානයේ අපිට ලබා ගන්න පුළුවන් x වර්ග 2යි sin x පුතලට වෙනවා මේක සරල කොටස් වශයෙන් අනුකලනයක්. මේක ඍණක් එළියට දාන්න. ඒතර අපිට මේක ධන 2x sin x ධන 2යි cos x එකක් සහ මේ ඍණ දෙක මෙයාගේත් එක වැඩි වෙනවා තව ඍණක් එළියට ගත්තොත් ඍණ 2යි. ඒතර මේක සරල අනුකලනයක්. sin x කියලා කියන්නේ අපිට මේක ලියන්න පුළුවන් පුතේ ඍණ cos x 2යි cos x එක අපිට ලියන්න පුළුවන් 2යි sin x ධන c විදිහට. ඒ වගේම c කියලා කියන්නේ කවුද? අභිමත නියතය. මෙන්න මේ විදිහට මේ ගැටලුවේ දෙවෙනි කොටස අපිට බොහොම සරල ගැටලුවක් දීලා තියෙන්නේ. මේ කොටස් වශයෙන් අනුකලනය දෙවරක් ආදේශයක්. මේ විදිහට අපිට අවසාන පිළිතුර ලබා ගැනීමක් කරන්න පුළුවන්. හොඳයි දුවේ පුතේ. එහෙනම් අපි මේ අනුකලනයේ ගැටලුවේ දැන් පළවෙනි කොටස් දෙකම විසඳලා අවසන්. අපි එහෙනම් යමු දැන් ගැටලුවේ අවසාන කොටසට. ඒතර ගැටලුවේ අවසාන කොටස විදිහට අපිට දීලා තියෙනවා c කොටස විදිහට බිඳුවේ සිට phi දක්වා x වතාවක් f sin x කියලා ශ්‍රිතයක්. ඒතර අපිට ශ්‍රිතයේ අර්ථ දැක්වීමක් විතර, ඒ කියන්නේ ශ්‍රිතයේ වෙනුවට නමක් විතර අපි දන්නේ. මේ ශ්‍රිතය මොකක්ද කියන එක අපි දන්නේ නැහැ. මේක අපිට පෙන්වන්න තියෙනවා phi බෙදීම 2යි අනුකල බිඳුවේ සිට phi දක්වා f sin x ආකාරය. සූත්‍රය පිළිටවන්න කියලා. ඒතර දුලපතල දන්නවා, දුලපතලට මතක නම් අපි කතා කරනවා මෙන්න මේ වගේ ශ්‍රිතයක්. බිඳුවේ සිට a දක්වා fx dx කියන ආගේ අපිට ගන්න පුළුවන් බිඳුවේ සිට a දක්වා f a ඍණ x dx ආකාරයට. ඒතර මෙන්න මේ සම්බන්ධතාවය අපිට මෙතෙන්ට ආදේශ කරලා මේ ගැටලුවේ විසඳීමක් කරන්න පුළුවන්. දැන් අපි බලමු. අන්න බිඳුවේ සිට phi දක්වා x f sin x dx එක වෙනුවට මම මෙන්න මේ ආදේශය දෙනවා. බිඳුවේ සිට phi දක්වා x කියලා කියන්නේ එතකොට phi ඍණ x f sin phi ඍණ x dx. එහෙනම් දුරපතල දන්නවා sin phi ඍණ x කියලා කියන්නේ නැවත sin x මයි. ඒතර මේ කොටස නැවත sin x බවටම පත් වෙනවා. ඒ වගේම මෙන්න මේ කොටස් දෙක අපිට අන්තරයක් නිසා අනුකල දෙකක් විදිහට ලියව ගන්න පුළුවන්. ඒතර බිඳුවේ සිට phi දක්වා මම phi එක එළියට ගන්නම්. phi වතාවක් අපිට ලැබෙනවා f sin x dx සහ මෙතන ඍණ x වතාවක් බිඳුවේ සිට phi දක්වා x වතාවක් f sin x dx විදිහට අපේ මේ වම් පැත්ත සුළු කරන්න තියෙන සම්බන්ධතාවය අපිට නැවත දකුණු පැත්තෙන් ලැබෙනවා. දැන් අපිට මේ කොටස නැවත වම් පැත්තට ගෙන්න පුළුවන්. ඒතර දුරපතරට මේ අවසාන පිළිතුර අපිට ලබා ගන්න පුළුවන් f sin x dx වගේ දෙගුණයක් අපිට වම් පැත්තට ලැබෙනවා. අන්න දකුණු පැත්තේ අපිට මේක ලැබෙනවා phi සිට phi වතාව බිඳුවේ සිට phi දක්වා f sin x dx ආකාරයට. එහෙනම් දැන් තියෙන්නේ මෙන්න මේ දෙක කියන අගය එහා පැත්තට ගෙනිච්චනම් අපිට අවසාන පිළිතුර ලබා ගන්න පුළුවන්. x වතාවක් f sin x dx සමානයි phi බෙදීම 2යි බිඳුවේ සිට phi දක්වා f sin x dx කියන සම්බන්ධතාවය අපිට පිළිටවන්න පුළුවන්. ඒතර මේක සරල ගැටලුවක් මුල් කොටස විදිහට අපිට c කොටස මුල් කොටස විදිහට දීලා තියෙනවා. හොඳයි දුව පුතේ. දැන් මේ ගැටලුවේදී ඊළඟ කොටසේදී අපිට කියනවා n මෙන්න මේ වගේ සම්බන්ධතාවයක් අපිට දෙන්න කියලා. n බිඳුවේ සිට phi දක්වා x මම x එක තනි කරලා ගන්නම්. ඒතර මෙතනින් අපිට ලැබෙනවා කවුද? sin x බෙදීම 2 ඍණ sin වර්ග x කියන සම්බන්ධතාවය අපිට අනුකලනය කරන්න කියලා කියනවා. අවසාන පිළිතුර phi වර්ග බෙදීම 4ක් බව පෙන්වන්න. එහෙනම් දුලපුතලට පේන්න ඕනේ මේ තියෙන අපේ f sin x කියන ශ්‍රිතය නේද? f sin x කියන ශ්‍රිතය. දැන් මේ ගැටලුවට මම අර කලින් ආදේශ කරපු සූත්‍රය පිළිටවනවා. ඒතර මේ සම්බන්ධතාවය අපිට ලියන්න පුළුවන් phi බෙදීම 2යි බිඳුවේ සිට phi දක්වා මෙන්න මේ x කොටස අපිට ඉවත් කිරීමක් කරන්න පුළුවන්. ඒතර අපිට ඉතුරු වෙන්නේ කවුද? sin x බෙදීම 2 ඍණ sin වර්ග x dx කියන සම්බන්ධතාවය. දැන් මේ ගැටලුව විසඳන්න
අපිට sin x බෙදීම දෙකරෙන් sin වර්ග x ට කෙලින්ම ආදේශ කරන්න අපිට සූත්‍රයක් නැහැ. ඒක නිසා මේ ගැටලුව විසඳන්න දුර පුතාලට මෙතන ආදේශයක් දෙන්න පුළුවන්. එතන මෙතන sin x dx කියන සම්පූර්ණ කොටසම ඉවත් වීම සඳහා ඒ කියන්නේ අපිට ශ්‍රිතය මේ dx කියන විචල්‍ය මාරු කරද්දී sin x dx කියන කොටස ඉවත් වීම සඳහා මම දෙනවා t සමානයි cos x කියලා ආදේශයක්. දැන් බලන්න මේක අවකලනය කළා. dt by dx කියලා කියන්නේ කවුද? ඍණ sin x එකක් එනවා. අන්න ඍණ dt කියන අගය මට ගන්න පුළුවන් sin x වතාවක් dx විදියට. ඒකට මම මෙන්න මේ සම්පූර්ණ කොටසම ඉවත් වීම සඳහා තමයි මේ ආදේශය දුන්නේ. දැන් අපි බලමු. ඒ වගේ මෙතන විචල්‍ය මාරු කරා වගේම අපිට සීමාව මාරු කිරීමක් කරන්නත් වෙනවා නේද? x සමානයි 5 ඊට. බලන්න මෙතන 5 ආදේශ කරොත් කීයද එන්නේ? x සමානයි 5 ආදේශ කරොත් අපිට එනවා t සමානයි cos 5 කියලා කියන්නේ ඍණ 1යි. x සමානයි බිඳුවේදී t කියලා කියන්නේ 1යි. එහෙනම් බලන්න පුතේ අපිට කොහොමද එන්නේ? 5 බෙදීම 2යි. මෙතන 1 සිට ඍණ 1 දක්වා sin x dx කියලා කියන්නේ ඍණ dt බෙදීම 2 ඍණ sin වර්ග x. ඒතර sin වර්ග x කියන්නේ කවුද පුතේ? මෙතන cos x t නිසා මට මේක ලියන්න පුළුවන් 1 ඍණ t වර්ග ආකාරය. ඒතර මේ ඍණ අපිට මේ අනුකල ලකුණොත් එක ගුණ කරොත් පුතාලා දන්නවා මෙයාගේ සීමාව මාරු වෙනවා කියලා නේද? අන්න අපිට 1 සිට ඍණ 1 ඍණ 1 සිට 1 දක්වා කියලා ලියන්න පුළුවන් මේ ඍණත් එක්ක ගුණ කරලා. දැන් බලන්න පුතේ මෙතන මොකද වෙන්නේ? 2 ඍණ 1 1යි 1 ධන t වර්ගයක් ලැබෙන්නේ අන්න අපේ සම්මත අනුකල අවස්ථාවක්. ඒ කියන්නේ tan inverse අවස්ථාවක් නේද? අපිට අවසාන පිළිතුර ලැබෙනවා 5 බෙදීම 2යි tan inverse t. එහෙනම් මේකට ඍණ 1 සහ ධන 1 කියන අගයන් ආදේශ කරා නම් අපිට අවසාන පිළිතුර 5 බෙදීම 5 වර්ග බෙදීම 4 ආකාරයෙන් ලබා ගන්න පුළුවන්. එහෙනම් දුරපතලට මේ විදිහට අපේ අනුකලනය ගැටලුව අවසන් කරන්න පුළුවන්. එහෙනම් අපි බලමු ප්‍රගීත්සත් එක්ක අපේ ඊළඟ ගැටලුව සරල රේඛාව සහ වෘත්තය ගැටලුව කොහොමද හදන්නේ කියන එක. හොඳයි පුතේ. අපි දැන් බලමු එතකොට අපිට ඛණ්ඩාංග ජ්‍යාමිතියෙන් තමයි 16 වෙනි ගාන හැමදාම PO paper එකේ හම්බ වෙන්නේ. 16 වෙනි ගාන අපි පොඩ්ඩක් කියව ගත්තොත් A දීලා තියෙනවා L කියලා සරල රේඛාවකුත් දීලා තියෙනවා. එතකොට අපිට හරියට මේගොල්ලන්ගේ PTM එහෙම හරියටම අවශ්‍ය නැහැ. අපි දල අදහසක් ගමු. මේ තියෙන L කියන එක්කෙනා එතකොට එයාගේ නම x ධන y සමානයි 7. A කියලා පොයින්ට් එකක් ලක්ෂයක් තියෙනවා ඍණ 1 කියලා. ඊට පස්සේ කියනවා ABC ACB කෝණ දෙක සමාන වෙනවා කියලා වන පරිදි L මත තමයි B හා C ලක්ෂ තියෙන්නේ. B හා C ලක්ෂ. එහෙනම් මොකද වෙන්නේ දැන්? මෙතන ඉඳන් එතකොට B ත් ඉන්න ඕනේ. C ත් ඉන්නවා. ABC කෝණය සහ ACB කෝණය තීටා වෙන්න. එතන මේ තීටා tan තීටා කීයද? ඒගොල්ලෝ දීලා තියෙන අදහස අපිට ගත්තොත් tan තීටා කියන්නේ 7යි කියන එකනේ. තීටා කියන්නේ tan ඉන්වර්ස් 7 වෙන්නේ එහෙමනේ. හරි. එතකොට අපිට ඔන්න ඔය වගේ අදහසක් තමයි තියෙන්නේ. එතකොට අපෙන් කියනවා B හා C ලක්ෂ වල ඛණ්ඩාංක හොයන්න කියලා. එතකොට අපිට මේ B ව එයා ඉන්නේ x ධන y සමානයි 7 මතනේ. එහෙනම් අපි පරාමිතික ලියා ගමුද? B ව අපි t කියලා ලිව්වොත් x අගය ඔයාලට පැහැදිලි වෙනවා පුතේ x කියන්නේ t නම් y කියන්නේ කවුද? 4 ඍණ t. දැන් t ව හෙව්වා නම් කතන්දරේ ඉවරයිනේ. ඔයාලට පැහැදිලි වෙන්න ඕනේ t සඳහා උත්තර දෙකක් එයිනේ. ඇයි ඒ? B හා C ලක්ෂ දෙකම අර මේ කේස් එකම තීටා 7ක් වෙන විදිහට තමයි tan තීටා 7ක් වෙන විදිහට තමයි මේ B හා C ලක්ෂ ඉන්නේ. ACB ABC සමාන වෙන්න. හරි. දැන් අපිට මේක හොයාගන්න මොන වගේ දෙයක්ද කරන්න පුළුවන්? මේ හිතන්නකෝ. මෙයාගේ අනුක්‍රමණය කීයද? y සමානයි කියලා හිතුවොත් මෙයාගේ අනුක්‍රමණය ඔයාලට පැහැදිලි ඍණ 1යි කියලා. අපි AB ගේ අනුක්‍රමණය ලියමුද? AB ගේ අනුක්‍රමණය මොකද්ද? 7 ඍණ t ඍණ 1. 7 ඍණ t ඍණ 1. t ඍණ 1. t ධන 1. සුළු වෙනවා 6 ඍණ t t ධන 1 කියලා. ඔය තියෙන එතකොට AB රේඛාවේ අනුක්‍රමණය. එතකොට පුතේ අපිට tan theta මේ වගේ වැඩක් නේ. tan theta කියන්නේ මොකද්ද? m1 දැන් මම මේකට මම නමක් දෙන්නම්කෝ m2 කියලා. එතකොට tan theta කියන්නේ මොකද්ද? m2 ඍණ m1 බෙදීම 1 ධන m1 m2. ඒක මාපාංකේ ගන්න ඕනේ. tan theta ගේ 7යි කියලා ඔයා දන්නවා.
M2 ඍණ M1. ඒ කියන්නේ මොකද්ද? 6 ඍණ t t ධන 1 ඍණ M1 ඍණ 1යි යා. එතන මේක ධන 1 වෙනවා. 1 ධන M1 M2 කියන්නේ මේ දෙකේ ගුණිතය 6 ඍණ t t ධන 1 ගුණ කරන්න ඕන ඍණ එකත් එක්ක උත්තරේ 4ට සමානයි. එතකොට මේක සුළු කිරීම ඔයගලන්ට සරල භාග සුළු කිරීමක් විදිහට කරගන්න පුළුවන්. එතකොට අපි සුළු කිරීම වෙලා විතුරු කර ගැනීම සඳහා සුළු කිරීම අපි කරගෙන අවසාන උත්තරේ මෙන්න මෙහෙම එනවා දැන්. එතකොට මේක ඔයා සුළු කරගත්තාම මාපාංගයක් තියෙන ධන හෝ ඍණ ගන්න වෙන අවසානයේ ඔයාලට පුතේ ලැබෙපු පිළිතුරත් 2යි t ඍණ 5 කියන්නේ ධන හෝ ඍණ 1යි කියලා. එතකොට ධන අවස්ථාවෙන් සහ ඍණ අවස්ථාව මගින් ඔයාලට t වලගය 3 කියලා එක අවස්ථාවක එහෙම නැත්නම් t වලගය 2 කියලා එයි. දැන් t සමානයි 3 දී අපිට පැහැදිලි එතකොට b කියන එක කෙනා එනවනේ. t සමානයි 3 මෙතෙන්ට ආදේශ කරන්න 3යි 3 දාපුවම ඔයාලට 4 එනවා. එතකොට t සමානයි 2 දී ඔයාලට c ලැබෙවි. c කියන්නේ t සමානයි 2 දාපුවම 2 5. හරිද? එතකොට b ගේ සහ c කියන ලක්ෂ දෙකේ කණ්ඩාංග දෙක ඔයාලට දැන් මේ විදිහට හොයාගන්න පුළුවන්. මම එතකොට මෙතන ලියා ගන්නම් b කියන්නේ 3 4 c කියන්නේ 2 5. 2 5. ඒතර bc ලක්ෂ දෙක ওই විදිහට දෙනවා. හොඳයි. දැන් අපිට ගාන කියනවා ගාන ඉතුරු කොටස බලන්න bc විස්කම්භයක් ලෙස වූ වෘත්තයේ සමීකරණය ලියා දක්වා. A9 ඉස්සලම අපි bc විස්කම්භයක් වෙච්ච වෘත්තයේ සමීකරණය. එතකොට පුතේ මේ ලක්ෂ දෙක දන්න හින්දා ඔයාලට එක ක්‍රමයක් තමයි අපිට හරිම සරල BC විස්කම්භය වූ වෘත්තය තියරියක් තියෙනව නේද? මතකයිද තියරිය? මොකක්ද එන්නේ? x ඍණ 3 x ඍණ 2 ධන y ඍණ මෙතන y අගය y ඍණ මෙතන y අගය සමානයි බිඳුව. එතන මේක සුළු කරගන්න පුළුවන් අපිට හරි සරලයි. x වර්ගය එනවා මෙතන y වර්ගය එනවා ඍණ 5යි x එනවා මෙතන ඍණ 9යි y වෙනවා මෙතන 6යි මෙතන 20යි 26යි ඔය විදිහට අපිට ඊටාත්ම ලේසියෙන් මේ පිළිතුර ලබා ගන්න පුළුවන් BC විස්කම්භය වෙච්ච වෘත්තයේ විදිහට. දැන් අපිට කියනවා ඊට පස්සේ A9 B හා C හරහා යන ඕනෑම වෘත්තයක සමීකරණය පාරාමිතියක් ඇසුරෙන් ලියන්න. බලන්න පුතේ මේ ඛණ්ඩාංග ජ්‍යාමිතිය සම්පූර්ණයෙන්ම ඕගලන්ට සිද්ධාන්ත මතක නම් ඊටාත්ම ඉක්මනින් කරගන්න පුළුවන්. ඒතර දැන් අපි දන්නවා B හා C හරහා යන වෘත්තයක් තියෙනවා මේ විදිහට. මෙයා. එතකොට B හා C හරහා යන සරල රේඛාව අපි දන්නවා x ධන y ඍණ 7 සමානයි බිඳුව කියලා. එතකොට B හා C හරහා යන ඕනෑම වෘත්තයක් අපිට අන්තිමට B හා C හරහා යන ඕනෑම වෘත්තයක් කොහොමද පුතේ දෙන්න පුළුවන්? B හා C හරහා යන ඕනෑම වෘත්තයක් මේ වෘත්තය ධන ඒ කියන්නේ x වර්ගය ධන y වර්ගය ඍණ 5x ඍණ 9y ධන 26 ධන ලැම්ඩා වතාවක් මොකද්ද? සරල රේඛාව. සරල රේඛාව මොකද්ද? x ධන y ඍණ 7 සමානයි බිඳුව විදිහට B හා C හරහා යන ඕනෑම වෘත්තයක් අපිට වෘත්තය සහ ඒ B හා C හරහා යන වෘත්තය සහ සරල රේඛාව භාවිතා කරලා මේ විදිහට ඉදිරිපත් කරන්න පුළුවන්. දැන් බලන්න ගානේ කියනවා දැන් ඔයාලට පැහැදිලිනේ පුතේ B හා C හරහා යන ඕනෑම වෘත්තයක් මෙහෙම තියෙනවා. දැන් ගැටලුවේ කියන්නේ මොකද්ද බලන්න? AB හා C ලක්ෂ හරහා යන S වෘත්තයේ සමීකරණය අපෝහණය කරන්න. ඒතර වචන හොඳට කියව ගන්න ඕනේ. අපෝහණය කරන්න කිව්ව හින්දා අනිවාර්යයෙන්ම මේ ලබාගත් ප්‍රතිඵලය භාවිතා කරන්න ඕනේ. එතකොට අපිට මේ ලබාගත් ප්‍රතිඵලෙත් එක්ක හිතුවොත් මේ තියෙන්නේ B හා C හරහා යන වෘත්තයනේ. මේක A හරහාත් යන්නම් මොකද වෙන්න ඕනේ? මේ වෘත්තය A ගේ ඛණ්ඩාංග මගින් තෘප්ත වෙන්න ඕනේ. එහෙනම් අපිට කියන්න පුළුවන් අවසානයේ ඉහත වෘත්තය A ඍණ 1 මගින් තෘප්ත විය යුතුයි.
එතකොට පුතේ ඔයාලට තියෙන්නේ මේ වෘතයට ඍණ 1 x වලටත් y වලට ධන 1ක් විදියට ආදේශ කරන්න. අපි සරල සුළු කිරීමක් තියෙන්නේ. එතකොට 1යි මෙතන ධන 5 වෙනවා. මෙතන y ට එතකොට ඍණ 9 වෙනවා. මෙතන 26යි. ලැම්ඩා වතාවක් 1යි ඍණ 1යි දාපුවම මේක කැපිලා ගිහිලා ඍණ 7 එනවා. එතකොට මේක සුළු කිරීමේදී ඔයාලට ලැම්ඩා අවසානයේදී ලැබෙයි. මෙහෙම ආදේශ කරාට පස්සේ සරල සුළු කිරීමක් තියෙන නේද පුතේ? ලැම්ඩා කියන්නේ ඔයාලට ලැබෙයි 24 බෙදීම 7යි කියලා. එතකොට අපිට දැන් වෘත්තය ඉදිරිපත් කරන්න තියෙන හින්දා ඔයාලට පැහැදිලි ඇති මෙන්න මේ ලැම්ඩාට ලැබිච්ච පිළිතුර. ඔයා මෙන්න මේකට ගෙනල්ලා මෙන්න මෙතෙන්ට ආදේශ කරන්න. ආදේශ කරලා පොඩි සුළු කිරීමක් කරපු ගමන් ඔයාලට අවසාන පිළිතුර ලැබෙවි. මේකේ අවසාන පිළිතුර ලැබෙන්නේ අපි මෙතෙන්ට 24 බෙදීම 7 දාලා සියලුම පද 7ෙන් ගුණ කරලා ඔයාලට අවසාන පිළිතුර මෙන්න මේ විදිහටයි. x වර්ගය ධන y වර්ගය ඍණ 11 බෙදීම 7යි x ඍණ 39 බෙදීම 7යි y ධන 2 සමානයි බිඳුව කියලා. එතකොට ඕගොල්ලන්ට අර සිද්ධාන්ත සම්බන්ධව වැඩිපුර කතා කරන්න අපිට අවශ්‍ය නිසා අපි මේ සුළු කිරීම මම හිතන්නේ ඊටාමත්ම සරල සුළු කිරීමක් නිසා අපි ඒක එකපාරම ලැබෙන විදිය ඕගොල්ලන්ට මම හිතන්නේ කියා දෙන්න අවශ්‍ය නැතුව ඇති. මේ විදියට මේකට පැහැදිලි ඇති පුතේ ඕගොල්ලන් නේද? ලැම්ඩා වෙනුවට 24 බෙදීම 7 ආදේශ කළා. ඊට පස්සේ ඔයාලට මේක සුළු කරගත්තාම ඔයාලට වෘත්තයේ සමීකරණය මේ විදියට ලබා ගන්න පුළුවන් වෙනවා. හරි. දැන් අපි ගැටලුවේ ඉතිරි කොටසට යමු. දැන් කියනවා අපිට S වෘත්තයේ හා අපිට මේ ගැටලුවේ මුලින්ම අර m කියන සරල රේඛාවේ සමීකරණයක් හොයන්න කියලා තිබ්බනේ. අපිට ඒක පොඩ්ඩක් ඒ වෙලාවේ මම දැන් මෙතන ගැටලුවට මේ වෙලාවේ අපිට අවශ්‍ය නිසා මට දෙන එතන පොඩ්ඩක් මිස් වුණා. දැන් ඔන්න බලන්න මේ BAC කෝණේ සමච්ඡේදකයේ වන ME සමීකරණයත් හොයන්න කියලා වේලාසන කියලා තිබ්බනේ. ඒතර අපි දැන් ඒකත් හොයලා ගමු. මෙයා තමයි m කියන එක කියනවා. එතකොට පුතේ අපි m ගේ සමීකරණය හොයන්න විදියක් හිතමු. හොඳයි පුතේ. m ගේ සමීකරණය හොයන්න ඕනේ නේද? එතකොට ඔයාලට පැහැදිලි ඇති මේක සමද්විපාදයි. හරි. එහෙනම් නියමයි සමද්විපාද නම් අපි පොඩි කාලේ ඉඳන් දන්නවා මේක ලම්බකයක් වෙනවා. එතකොට පුතේ ඔයාලට මතක් වෙන්න ඕන දැන් කියපු ගමන් මෙන්න මෙයාගේ අනුක්‍රමණය ඍණ එක නම් මම m කියන සරල රේඛාවේ අනුක්‍රමණය මොකක් හරි m3 කියලා ගත්තොත් එයාගේ අනුක්‍රමණය මොකද වෙන්න ඕනේ? ධන 1 වෙන්න බෑ. මොකද ලම්බක දෙන්නෙන් නම් ඒ දෙන්නගේ අනුක්‍රමණ වල ගුණිතය ඍණ 1ට සමානයි. එතකොට මෙයාගේ අනුක්‍රමණය 1යි කියලා දන්නවා. එයාගේ ලක්ෂ්‍යකුත් දන්නවා. එහෙනම් m කියන එක්කෙනා අපි යාව මේ වෙලාවේ AD කියලා කියමු හොඳට පැහැදිලි වෙන්න. AD රේඛාවේ සමීකරණය කොහොමද ඒක හොයන්නවා පුතේ? y ඍණ 1 x ඍණ 1 හින්දා ධන 1 සමානයි 1ට. සිද්ධාන්තය. එතකොට අපිට අවසාන පිළිතුර එතනින් එනවා මොකද්ද? x එනවා y එනවා මෙතන ධන 2 එනවා. මෙතන ඍණ y නේ. x ඍණ y මෙතන 1යි මේකත් ආපුවම 2යි. එතකොට මේ විදිහට x ඍණ y ධන 2 සමානයි බිඳුව තමයි m රේඛාවේ සමීකරණය. එතකොට දැන් ඔයාලට පැහැදිලි ඇති මේක පටල ගන්න හොඳ නැහැ. දැන් අපි ගැටලුවේ අන්තිම කොටසට ආවොත් මොකක්ද දැන් කිව්වේ? එතකොට m රේඛාවේ සමීකරණයත් ඔය විදිහට ඔයාලට හොයා ගන්න පුළුවන්. දැන් ගානේ අන්තිම කොටසේදී අපිට මේ m රේඛාව අවශ්‍ය උනේ. මොකද්ද ගානේ අන්තිම කොටසේ කියන්නේ? AB හා C ලක්ෂ හරහා යන S වෘත්තයේ සමීකරණය මේ තියෙන්නේ. මතකයිනේ? S වෘත්තයේ සමීකරණය මේ තියෙන්නේ M කියන සරල රේඛාවේ සමීකරණය. අපිට කියනවා S වෘත්තය හා M සරල රේඛාවේ ඡේදන ලක්ෂ වල ඛණ්ඩාංග සොයන්න කියලා. දැන් එතකොට අපිට මේ වෙලාවේ දැන් S වෘත්තය අනිවාර්යෙන් ABC හරහා යන හින්දා එක ඡේදන ලක්ෂයක් මොකද්ද පුතේ? ඍණ 1 ධන 1 ඒ ලක්ෂය. අනිත් ඡේදන ලක්ෂය හොයන්න ඕනේ. අපි එතන මොකද කරන්නේ? මේ වෘත්තයයි මේ සරල රේඛාවයි සමගාමීව විසඳනවා නේ. එතන අපි මෙහෙම කියමු. M හා S සමගාමීව විසඳමු. එතකොට අර S ගේ x වෙනුවට එහෙම නැත්නම් මේක y නේ. මේකෙන් ලේසියෙන් ඔයාලට y කියන එක ගන්න පුළුවන් පුතේ. මොකද y කියන්නේ x ධන 2. එතකොට s ට y වලගේ x ධන 2 කියලා ආදේශ කරගමු. එතකොට x වර්ගය එනවා. මෙතන එනවා ඔයාට x ධන 2 වර්ගය එනවා. ඍණ 11 බෙදීම 7යි x තියෙනවා.
ඍණ 39 බෙදීම 7යි y වෙනුවට ඔයා x ධන 2 දෙනවා. ධන 2 සමානයි බිඳුව. මේක ඔයාලට වර්ග සමීකරණය x වල එයි පුතේ 7x වර්ගය ඍණ 11x ඍණ 18 කියලා අනිවාර්යෙන් මෙයාගේ දැන් x වල උත්තරයක් එන්න ඕනේ මොකද්ද? ඍණ 1 එන්න ඕනේ. එතකොට අනිවාර්යෙන් ඔයාලට එක සාධකයක් එයි x ධන 1 කියලා. මොකද ඍණ 1 එන්න නම් x ධන 1. එතකොට අනිත් සාධකයේ ඔයාලට ඉක්මනට 7යි x තියෙන්නත් ඕනේ. නේද? මෙතන ඍණ 18 එන මෙතන ওই විදියට ආපුවාම ඔයාලට x වලගේ ඍණ 1 හා x වලගේ 18 බෙදීම 7 කියන උත්තර දෙක ගන්න පුළුවන්. මේ තියෙන්නේ එතකොට ඒ ලක්ෂය. මේ තියෙන්නේ අනිත් ලක්ෂය අපේ අලුත් ලක්ෂය. මේ වෙලාවේ y වලගේ හොයාගන්න. y වලගේ ඔයාලට මෙතනින් හොයන්න පුළුවන්. එතකොට ඔයාලට උත්තරේ 32 බෙදීම 7යි කියලා. එහෙනම් මොකද්ද ඡේදන ලක්ෂ දෙක? ඍණ 1 එක ලක්ෂයක් අනිත් එක 18 බෙදීම 7 32 බෙදීම 7 කියන ඛණ්ඩාංගයේ තියෙන ලක්ෂය. ඒතර ওই විදිහට ඔයාලට ලක්ෂ දෙකම පැහැදිලිව ඉතාමත් ඉක්මනින් හොයා ගන්න පුළුවන්. මෙන්න මේ සුළු කිරීමේ ටෙක්නික් එක ඉගෙන ගන්න. මොකද ඔයා මේ වෙලාව උත්තරයක් දන්න හින්දා මේකේ සාධක කඩ වද විදින්න ඕනේ නැහැ. x සමානයි ඍණ 1 ලැබෙන විදිහට x ධන 1 පිළිතුරක් විදිහට ඔයාලට එකපාරම ගන්න පුළුවන්. හොඳයි. එතකොට අපි අපේ PO පේපර් එකේ අවසාන ගැටලුව ඕගොල්ලෝ දන්න ත්‍රිකෝණමිතිය. ඒකේ මුල් කොටස ඕගොල්ලොත් එක්ක සාකච්ඡා කරන්න මම කසුන් සර්ට ආරාධනා කරනවා. හොඳයි දුවේ පුතේ. එහෙනම් අපි බලමු මේ 2019 මූලාකෘති ප්‍රශ්න පත්‍රයේ PO පේපර් එකට අදාළ B කොටසේ අවසාන ගැටලුව ත්‍රිකෝණමිතිය ගැටලුව. මේ ගැටලුවේදී අපිට පළවෙනි කොටස විදිහට දීලා තියෙනවා සරල සාම්‍ය සාධනයක්. අපි බලමු cos ඝනය x cos 3x ධන sin ඝනය x sin 3x කියන සම්බන්ධතාවය cos ඝනය 2x කියලා අපිට පෙන්වන්න කියලා කියනවා. ඊට පස්සේ ඒක දෙවෙනි කොටසේදී අපිට 9 ආදේශයක් තියෙන්නේ. එහෙනම් දුවල පුතාලා දන්නවා මේක අපිට sin සහ cos වල සරල සාම්‍යයක්. sin සහ cos වල සරල සාම්‍යයක් නම් අපි මොකද කරන්නේ? මේක අනිවාර්යයෙන්ම left hand side එක හෝ right hand side එකේ දෙපැත්තේ කොයි පැත්තකින් හරි අපිට ගාන පටන් ගන්න වෙනවා. අනිවාර්යෙන් sin cos වල සරල සාම්‍ය අපි දීලා තියෙන ගැටලුවෙම තමයි පටන් ගන්නෙ. tan cot වල සරල සාම්‍යයන් අපි කෝණ වලින් තමයි පටන් ගන්න. එහෙනම් මේ සරල සාම්‍ය අපි වම් පැත්ත මම ගන්නවා මොකද වම් පැත්ත ටිකක් ලොකුවට තියෙන නිසා අපි left hand side එක ගමු. එතකොට අපිට එනවා cos ඝනය x cos 3x ධන sin ඝනය x sin 3x කියලා සම්බන්ධතාවය. එහෙනම් පුතාලාට දැන් මෙතනදී cos 3x සහ sin 3x වලට සූත්‍ර ආදේශ කිරීමක් කරගන්න වෙනවා. එතකොට cos 3x කියන එක මතක නැත්නම් අපිට cos 2x සහ x විදිහට මේක දෙකට කඩලා සම්බන්ධතාවය ගන්න. එතකොට අපිට ලැබෙනවා 4 cos ඝනය x ඍණ 3 cos x එකක්. ඒ වගේම sin 3x එක අපිට එනවා 3 sin x ඍණ 4 sin ඝන x ආකාරයක්. එහෙනම් අපිට මේ සම්බන්ධතාව දෙක මේකට ආදේශ කළා දැන් සුළු කිරීමක් කරන්න පුළුවන් නේද? cos ඝන x cos 3x cos 3x කියන්නේ කවුද? 4 cos ඝන x ඍණ 3 cos x ධන sin ඝන x වතාවක් කවුද අපිට තියෙන්නේ? sin 3x එක. එහෙනම් මම මේකට මේ සම්බන්ධතාවය ආදේශ කරන්නම්. 3x sin x ඍණ 4 sin ඝන x කියන ටිකක් දිග සුළු කිරීමක් තියෙන්නේ. පුතාලා බොහොම පරිස්සමෙන් මේක සුළු කරගන්න ඕනේ. දැන් අපි බලමු මේක සුළු කරද්දී දැන් අපිට මෙතන ගුණ කිරීමක් කරන්න පුළුවන්. දැන් මේක ගුණ කරාම අපිට සම්බන්ධතාවයක් ලැබෙනවා 4 cos 6x ඍණ 3 cos 4x ධන 3 sin 4x සහ 4 sin 6x කියන සම්බන්ධතාවය. දැන් මේ කොටස දිහා බැලුවාම අපිට එකපාරම සුළු කිරීමක් පේන්නේ නැහැ. මොකද දුවල පුතාලට මේක ටිකක් සංකීර්ණ සුළු කිරීමක් ආකාරයක් තමයි පේන්නේ. නමුත් මේ සම්බන්ධතාවයේ තියෙන පොඩි ලස්සන දෙයක්. මොකද මෙතන අපිට අවසානයේ තියෙන cos ඝනය 2x කියන සම්බන්ධතාවය ඔප්පු කරන්න. ඒතර cos ඝනය 2x කියන සම්බන්ධතාවය ඔප්පු කරද්දී මේ cos ඝනය 2x කියන්නේ කවුද කියන එක අපිට ලියන්න පුළුවන්. මෙතන තියෙන x පද හරහා සම්බන්ධතාවයක් විදියට. ඒතර x පද හරහා cos ඝනය 2x කියන එක නා ලියලා බලන්න. දැන් මම මේ පුතාලට සුළු කරලා උත්තරේ ගන්න ලේසි වෙන විදිහක් මම මේ කියන්නේ. මෙතනින් පස්සේ දුවල පුතාලට සුළු කිරීම අපහසු නම් මේක දිහා බලන්න මේකත් එක්ක x පද වලින් මේ සම්බන්ධතාවය ලියා ගන්න. cos ඝනය 2x කියන්නේ කවුද? අපිට ලියන්න පුළුවන් cos 2x කියන සම්බන්ධතාවය cos වර්ග 2x cos වර්ග x ඍණ sin වර්ග x විදිහට මෙන්න මේ cos 2x සම්බන්ධතාවය නේද? මෙයාගේ ඝනය. ඒතර මෙන්න මේ ආකාරයේ සම්බන්ධතාවයක් තමයි අපිට ලැබෙන්නේ
කොස් ගණය 2x කියන කෙනාව සුළු කරොත්. දැන් මේක බලන්න. කොස් ගණ x කියන කෙනාගේ ගණය. ගණය කියලා ගන්න අපිට ගණිත සම්බන්ධතාවයක් දැම්මොත් අපිට ලැබෙනවා කවුද? cos 6ix. ඒ වගේම මේ දෙන්නගේ ගුණිතේ දෙගුණය වතාවක් ඍණ එකක් එන්නේ ඍණ 3යි cos 4ix sin වර්ග x. ඒ වගේම ධන 3යි cos වර්ග x sin 4ix සහ අවසානයේ ඍණ sin 6ix එකක් අපිට ලැබෙනවා. එතකොට මේ ගැටලුවේදී අපි මේක පොඩක් ඉක්මනින් සුළු කර ගැනීම අවශ්‍ය නිසා මේක අවසාන පිළිතුරට ගිහිල්ලා බැලුවොත් එතකොට මේ සම්බන්ධතාව අපිට මේකත් එක්ක සමාන කිරීමක් කරගන්න පුළුවන්. මෙන්න මෙතන sin වර්ගයට එක ඍණ cos වර්ගය ආදේශ කරොත් පුතාලා බලන්න cos 4ix එක ඍණ cos වර්ගයෙන් වැඩි වුණාම අපිට ලැබෙනවා ඍණ cos 6ix එකක්. ඒක ඍණෙන් වැඩි වුණාම ඍණ ධන 3ක් ලැබෙනවා. ඒ ධන 3යි මෙතනයි ධන 4යි cos 6ix එකක් ලැබෙනවා. එහෙනම් අවසාන පිළිතුර අතරින් අපිට ලැබෙන්න ඕන නිසා පුතාලාට පැහැදිලි වෙන්න ඕනි මේක අනිවාර්යෙන් සුළු කරාම මේ සම්බන්ධතාවය ලැබෙනවා කියන එක. ඒතර මෙතනින් අවසාන එකපාර මේ උත්තරයට යන්න එපා. මේක මේ sin වර්ගයට ආදේශ කරන්න එක ඍණ cos වර්ගය. ඒතර මේ කොටස ගුණිතයෙන් මෙයා හැදෙනවා. ඊළඟ කොටසේ ඍණ 3යි cos 4x එක මේ කොටස ලැබෙනවා. cos වර්ගයටත් ඒ විදිහටම එක ඍණ sin වර්ගය ආදේශ කරන්න. ඒතර අපිට මෙතනින් ලැබෙනවා පුතේ බලන්න ඍණ 3යි sin 6 ඍණ sin 6ත් එක්ක ඍණ 4යි sin 6 ওই විදිහට අවසානයේ නම් පුතාලාට පේන්න ඕනි මේ සම්පූර්ණ කොටස වෙනුවටම මෙන්න මේ ආදේශය දෙන්න පුළුවන්. ඒතර මේක එකපාරම ආදේශ කරන්නත් පුළුවන් නැත්නම් මේ විදිහට සුළු කරලා අරගෙන පැහැදිලිව ආදේශ කරන්නත් පුළුවන්. නැත්නම් මේක තව දුරටත් සාධක කැඩීමක් කරන්නත් පුළුවන්. එහෙනම් පුතාලා දැන් දන්නවා මේක සුළු කරොත් මේක එනවා කියලා. ඒක නිසා මම කෙලින්ම මෙතෙන්ට ලියන්නම් cos වර්ග x ඍණ sin වර්ග x වල ඝනය විදිහට. ඒ කියන්නේ මේ කොටස අපිට cos 2x කියලා ලිව්වොත් අවසාන පිළිතුර අන්න cos ඝනය 2x විදිහට අපිට right hand side එක දකුණු පැත්තේ තියෙන අගය ලබා ගන්න පුළුවන්. එහෙනම් LHS එක සමාන වෙනවා left hand side එක right hand side එකට. මෙන්න මේ ආකාරයට අපිට මේ ගැටලුවට අදාළ මුල් කොටස විසඳීමක් කරන්න පුළුවන්. ඒතර මේ වගේ තැන් වලට ආවට පස්සේ පුතාලා බය වෙන්න එපා. අවසාන පිළිතුර දිහා බලන්න. ඒතර අවසාන පිළිතුරේ තියෙන පදත් එක්ක අපිට ලැබුණු සම්බන්ධතාවයේ පද සුළු කිරීමක් කරගත්තා නම් එහෙම නැත්නම් අවසාන පිළිතුර තවදුරටත් සුළු කරගෙන ආවා නම් පුතාලාට මේ වෙනකන් සුළු කරලා තියෙන සම්බන්ධතාවයේ ගාවට කොහොම හරි මේක ගේන්න පුළුවන්. ඒතර මෙන්න මේ ආකාරයේ පුළුවන් තරම් කෙටිකම භාවිතා කරා නම් පුතාලාට වෙලාව ඉතුරු කර ගැනීමක් කරගන්න පුළුවන් මේ ප්‍රශ්න පත්‍රයට අදාළව. අපි එන යමු මේකේ එනයින් ආදේශ කියන කොටසට. හරි. දැන් මේ කොටසේදී අපි මෙන්න මේ සම්බන්ධතාවය ගැටලුවේ පළවෙනි කොටස විදිහට හෙව්වා. දැන් මේ ගැටලුවේදී දෙවෙනි කොටස විදිහට අපිට කියනවා එනයින් මෙන්න මේ සම්බන්ධතාවය 8න් වැඩි කරාම සමානයි 1 කියන සමානතාවය විසඳන්න කියලා. එහෙනම් මම මේ සම්බන්ධතාවය දෙපැත්තම 8න් වැඩි කරනවා. ඒතර අපිට ලැබෙනවා 8 වතාවක් cos ඝන x cos 3x ධන sin ඝන x sin 3x සමානයි 8යි cos ඝනය 2x. එනම් පුතාලා දන්නවා මේක කෙලින්ම එකට සමාන කිරීමක් තමයි තියෙන්නේ. මොකද මේ වෙනුවට අපිට 8යි cos ඝනය 2x සමානයි 1 කියන අගේ විසඳන්න පුළුවන්. දැන් මේක ගණජ අවස්ථාවක් නිසා මේක අපිට එක පැත්තකට ගෙනල්ලා ගණජ සමීකරණයක් ආකාරයෙන් මේක එහෙම නැත්නම් ඝන දෙකක අන්තරයක් විදිහට සුළු කරන්න පුළුවන් නේද? 2යි cos 2x වල ඝනය ඍණ 1 සමානයි 0යි ඝන දෙකක අන්තරය දැම්මොත් 2යි cos 2x ඍණ 1 සහ අපිට මෙතන ලැබෙනවා 4යි cos වර්ග 2x ධන 2යි cos 2x. අපි මේකේ මුල් ගැටලුවකදීත් පුතාලට පැහැදිලි කරා ගණජ සමීකරණයක මෙතන ඝන දෙකක අන්තරයකට ලැබෙන්න පුළුවන් එක තාත්වික විසඳුමක් විතරයි කියන එක. නම් මම මේ කොටස විතරක් භාවිතා කරන්න. 2යි cos 2x ඍණ 1 සමානයි 0යි. ඒ කියන්නේ cos 2x එක අපිට ලියන්න පුළුවන් භාගයක් විදිහට. ඒ කියන්නේ cos 5 බෙදීම 3ක් විදිහට. එහෙනම් දුරපතාලා දන්නවා මේකට අපිට අවසානයේ cos වල සාධාරණ විසඳුම් අගයන් භාවිතා කරා නම් x වලට අගයන් ලබා ගන්න පුළුවන්. එහෙනම් මේ විදිහට දුරපතාලාට අවසාන ගැටලුව විසඳීමක් කරන්න පුළුවන්. 2x එක සමාන වෙනවා 2n5 ධන හෝරින 5 බෙදීම 3 කියන සම්බන්ධතාවයට මෙතනදී n කියන අගය අපිට නිකිලයක් විදිහට තියන්න පුළුවන්. මෙන්න මේ විදිහට ගැටලුවේ මුල් කොටස අපිට විසඳන්න පුළුවන්. දැන් අපි යමු මේකේ B කොටසට. හොඳයි දුවේ පුතේ. මේ ගැටලුවේ B කොටස විදිහට අපිට දීලා තියෙන්නේ
ත්‍රිකෝණයක් සම්බන්ධ කරලා සයින් නීතිය භාවිතයෙන් ගැටලුවක් විසඳීම. අපිට මේ ගැටලුවේදී ABC ත්‍රිකෝණයක් ගැන කතා කරනවා. මෙන්න ABC ත්‍රිකෝණය. එතන මේ ගැටලුවේ දීලා තියෙන දත්තරි කඩක් දාලා අපි රූපේ සරලව ඇඳගත්තොත් මෙතන අපිට D ලක්ෂයක් E ලක්ෂයක් මෙතන 1ට 2ට 3 අනුපාතයෙන් බෙදෙන ලක්ෂ 3ක් ගැන තමයි මේ කතා කරන්නේ. ඒක නිසා අපිට මේක 1ට 2ට 3යි කියන අනුපාතය අපිට ගන්න පුළුවන් x ට 2x ට 3x කියන සම්බන්ධතාවයක් විදියට. ඒතර මේ ගැටලුවේ දීලා තියෙනවා මේ කෝණය ඇල්ෆා, මේ කෝණය බීටා සහ මේ කෝණය ගැමා විදියට. මෙතන ඒතර අපිට ලියන්න පුළුවන් මේක කැපිටල් B සහ මේක C කියන විදියට. දැන් අපි මේ විදියට ගැටලුව කියවලා අපිට මේ විදිහට රූපය ඇඳ ගන්න පුළුවන්. පුතාලට පේනවා DE ලක්ෂ ගැන අදහසක් අපිට දීලා තියෙන්නේ මේකට මේක අනුපාතය 1ට 2ට 3යි කියන විදිහට. ඒ වගේම BAD ඇල්ෆා, DAE බීටා සහ EAC ගැමා වෙන විදිහට. අපිට කියන සුදුසු ත්‍රිකෝණ සඳහා සයින් නියතයේ භාවිතයෙන් සයින් ඇල්ෆා ධන බීටා, සයින් බීටා ධන ගමා ඇල්ෆා සහ ගැමා බව පෙන්වන්න කියලා. දැන් බලන්න පුතේ මේකේ අපිට සාධනය කරන්න තියෙන අවසාන සමීකරණය දිහා බැලුවොත් පුතාලට පේනවා ඇල්ෆා ධන බීටා සහ බීටා ධන ගැමාට. ඒ වගේම ඇල්ෆා සහ ගැමාට සම්බන්ධතාවයක් ලියන්න. එහෙනම් බලන්න ඇල්ෆා ධන බීටා කියලා කියන්නේ මෙන්න මේ දෙකේ එකතුව. ඒ කියන්නේ අපිට මෙන්න මේ ත්‍රිකෝණය සලකන්න පුළුවන්. එහෙනම් එක අවස්ථාවකදී අපිට ABE ත්‍රිකෝණය සලකන්න පුළුවන්. ඒ වගේම ඒකත් එක්ක ගැමා ගන්න තියෙන නිසා මම AEC ත්‍රිකෝණයත් සලකන්නම්. ඒ වගේම මේ ගැටලුව ඊළඟ කොටසෙත් අපිට කියනවා බීටා ධන ගැමා. එහෙනම් අපිට ඒ කෝණය අහු වෙන විදියට ACD ත්‍රිකෝණය සලකන්න පුළුවන්. ඒ වගේම ඇල්ෆා ගැන සම්බන්ධයක් කියන එක නිසා අපිට ABD ත්‍රිකෝණය සලකන්නත් පුළුවන්. එහෙනම් මෙන්න මේ ත්‍රිකෝණ හතර තමයි අපිට ගැටලුව විසඳීම සඳහා අවශ්‍ය කරන්නේ. එතකොට ඒක ඕගොල්ලන්ට තීරණය කරන්න පුළුවන් ගැටලුවේ අවසානයේදී අපිට සාධනය කරන්න තියෙන සම්බන්ධතාවය දිහා බලුවා. නේද පුතේ? හරි. දැන් අපි එහෙනම් ගැටලුවට යමු වුණොත් බලන්න මෙතන අපිට ඇල්ෆා ධන බීටා එකක් ඕනේ. එහෙනම් මට මේකට ලියන්න පුළුවන් ABE ත්‍රිකෝණයට දුන්නොත් sin alpha ධන බීටා බෙදීම x ධන 2x කියන්නේ 3x කියලා මම ලියනවා. ඒ වගේම මේකත් එක්ක අපිට තව සම්බන්ධතාවයක් ඕනේ. ඒ වගේම මම මේ ත්‍රිකෝණ දෙක සලකන නිසා මේ ත්‍රිකෝණ දෙකට පොදු AE කියන පාදයට සම්බන්ධයක් ලියන්න. බලන්න AE කියලා කියන්නේ b ත් එක්ක අපිට sin b බෙදීම AE කියලා ලියන්න පුළුවන්. ඔන්න අපේ පළවෙනි සම්බන්ධය. ඒ වගේම AEC ත්‍රිකෝණයට ගත්තොත් AEC ත්‍රිකෝණය කියන්නේ කවුද පුතේ? මෙතන එනවා sin gamma බෙදීම 3x. ඒ වගේම මෙන්න මේ නැවත මම AE පාදයේම ලැබෙන විදිහට C ත් එක්ක සම්බන්ධයක් ලියන්න. sin C බෙදීම AE. මම මේක පළවෙනි සම්බන්ධය, මේක දෙවෙනි සම්බන්ධය විදිහට ගන්නවා. ඒ වගේම අපිට බීටා ධන ගැමා සම්බන්ධය ලැබෙන්න ඕන නිසා මම ACD ත්‍රිකෝණයට යනවා. ACD ත්‍රිකෝණයට ගියොත් sin බීටා ධන ගැමා බෙදීම 2x 3x කියලා කියන්නේ කීයද? 5x. සමානයි. ඒකෙත් කලින් වගේ මම මේ පොදු පාදයේ අහු වෙන විදියට C කෝණයත් එක්ක සලකන්නම් sin C බෙදීම AD. ඒ වගේම අපි යමු ABD ත්‍රිකෝණයට. මේ ත්‍රිකෝණයට ගියොත් අපිට ලැබෙනවා sin alpha බෙදීම x සහ AD ත් එක්ක B. දැන් දුවේ පුතාලට තියෙන මෙන්න මේ සමීකරණ හතර සමගාමීව විසඳුවා නම් අපිට ඔය අවසානයේදී බව පෙන්නන සම්බන්ධතාවයට යන්න පුළුවන්. හොඳයි අපි බලමු එතකොට මේකේ අවසාන සුළු කිරීම දිහා. එතන මේක සමගාමී සමීකරණ තුනක්. ඒතර අවසාන සම්බන්ධතාවය ලැබෙන විදිහට දුවල පුතාලට පුළුවන් මෙන්න මේ AE කොටස ඉවත් කරගන්න මේ සම්බන්ධතා දෙක බෙදලා අපිට සම්බන්ධයක් ලබා ගන්න. ඒ වගේම මේ දෙක බෙදලා අපිට AD ඉවත් වෙන පරිදි සම්බන්ධතාවයක් ලබා ගන්න. බලන්න මම 1යි 2යි බෙදනවා. 1 සහ 2 බෙදුවොත් අපිට ලැබෙනවා sin alpha ධන බීටා බෙදීම sin gamma නේද? අපිට මොනවද බලන්න දකුණු පැත්තෙන් ලැබෙන්නේ. ඒතර මෙතන තව ඉතුරු වෙනවා 3x පදයක් අපිට කැපිලා යනවා. ඒ වගේම අපිට ඉතුරු වෙනවා තව sin b බෙදීම sin c සම්බන්ධයක් නේද? මේක මම ගන්නම් අපේ හතරවෙනි සම්බන්ධයේ විදියට. ඒ වගේම ඊළඟ කොටසෙන් AD ඉවත් වෙන්න මම 3යි 4යි බෙදන්නම්. අන්න 3යි 4යි බෙදුවොත් අපිට ලැබෙනවා sin බීටා ධන ගැමා බෙදීම 5යි sin alpha එකක් සමානයි
sin C බෙදීම sin B එක. මේක මම ගන්නම් අපේ පස්වෙනි සම්බන්ධයේ විදිහට අන්න දුවල පුතාලට පැහැදිලි මේ දෙන්න හරහා අපිට අවසාන සම්බන්ධය ලියා ගන්න පුළුවන් මේ දෙන්න ඉවත් කරගත්තා නේද? අපිට අවසාන ගැටලුවේදී තියෙන්න ඕනි සම්බන්ධතා ටික ඔක්කොම වම් පැත්තේ තියෙනවා. එහෙනම් මේ කොටස් දෙක ඉවත් කරගන්න අපිට පුළුවන් බලන්න මෙතන sin B බෙදීම sin C සහ මෙතන sin C බෙදීම sin B ඉන්න නිසා මේ දෙන්න හරස් ගුණිතයක් එහෙම නැත්නම් මේ තියෙන දෙන්න සමීකරණ දෙක ගුණ කරලා දාන්න. බලන්න එතන මේ sin B sin B sin C sin C කැපෙනවා. එතකොට මේක වතාවක් මේක සමානයි 1යි කියලා අපිට ලැබෙනවා නේද? sin alpha ධන beta බෙදීම sin gamma වතාවක් sin beta ධන gamma බෙදීම 5යි sin alpha. මේක සමාන 1යි. මෙතන හරස් ගුණිතය දැම්මා නම් පුතාලට අවසාන පිළිතුර බව පෙන්වන අවස්ථාවට යන්න පුළුවන්. ඊට අපි බලමු මේ ගැටලුවටම අදාළ තව මේ ත්‍රිකෝණමිතිය ගැටලුවට අදාළ අවසාන කොටස අපිට දුර පුතාලත් එක්ක සාකච්ඡා කරන්න මම ප්‍රගීත්සයට ආරාධනා කරනවා. හොඳයි පුතේ. දැන් අපි බලමු අපේ PO පේපර් එකේ අන්තිම ගැටලුවේ අන්තිම කොටස. C. එතකොට අපිට xy z ගැන ඔහොම සම්බන්ධතාවයක් දීලා sin inverse x sin inverse y sin inverse z කියන්නේ අපිට phi කියලා දෙනවා නේද? එතකොට අපිට මේක alpha කියලා ගන්න පුළුවන්, මේක beta කියලා ගන්න පුළුවන්, මේක gamma කියලා ගමු. එතකොට මෙතනින් අපිට පැහැදිලි sin inverse x කියන්නේ alpha නම් sin alpha කියන්නේ x. මෙතන මොකද වෙන්නේ? sin beta සමානයි y වෙනවා. මෙතන sin gamma සමානයි z වෙනවා. ඊට අමතරව මෙතන alpha ධන beta ධන gamma කෝණ තුන එකතුව 180කුත් වෙනවා. ඒතර ඔය විදිහට අපිට මූලික සම්බන්ධතා ටිකක් ගන්න පුළුවන්. ඒතර බලන්න අපිට බව පෙන්වීම ගැටලුවේ අපි මුලින්ම වම් පැත්තෙන් පටන් ගමුනේ. ඒතර left hand side වලින් පටන් ගත්තොත් x වතාවක් 1 ඍණ x වර්ගයේ වර්ගමූලය ඔය විදිහට තියෙනවා. මෙතන z වතාවක් 1 ඍණ z වර්ගයේ වර්ගමූලය. පුතේ x කියන්නේ මොකද්ද? sin alpha. මෙන්න අපි මේ පොඩි කාලේ ඉඳන් ඉගෙන ගත්ත අපේ ඒ වල මුලින්ම හම්බෙච්ච සූත්‍රයන්නේ 1 ඍණ sin වර්ගයේ වර්ගමූලය කියන්නේ මොකද්ද? cos වර්ගය. ඒ කියන්නේ cos alpha වෙනවා. මෙතන y කියන්නේ sin beta. මේ දෙන්නේ නම් මොකද්ද? cos beta. මේ තියෙන්නේ sin gamma. එතන 1 ඍණ sin වර්ගය කියන්නේ cos වර්ගය වර්ගමූලය ගත්තාම cos වෙලා cos gamma එනවා. එතකොට අපිට දැන් උත්තරේ ලබා ගන්න ඕන උත්තරේ තියෙන 2xyz කියලානේ. එතකොට අපිට දැන් මේ දෙන්න සම්බන්ධතාවයක් ඇති කරගන්න පුළුවන් නේද බලන්න. භාගයකින් වැඩි කළොත් මේක 2යි sin alpha cos alpha කියන්නේ මොකද්ද පුතේ? sin 2යි alpha වෙනවා. භාගයකින් වැඩි කළොත් මේක 2යි sin beta cos beta කියන්නේ sin 2යි beta වෙනවා. අරක දැනට අපිට මේ දෙන්නම අල්ල ගන්න පුළුවන් නේද? දැනට මේක මෙහෙම තියමුකෝ. sin gamma cos gamma කියලා. අන්න පුතේ මේ sin ධන sin එකක්. CD සූත්‍ර. 2යි sin cos නේද? 2යි sin කෝණ දෙක එකතු කරලා දෙකෙන් බෙදන්න ඕනේ. එතකොට එකතු කරලා දෙකෙන් බෙදද්දී alpha ධන beta නේ. එකතු කරලා දෙකෙන් බෙදන්නත් එපා. cos අඩු කරපුවාම alpha ඍණ beta දෙකෙන් බෙදෙන හින්දා. එතකොට අන්න අපිට සන්තෝෂයි මෙන්න මේ දෙකට දෙක කැන්සල් වෙලා යනවා. මෙන්න sin gamma මෙන්න cos gamma. පුතේ alpha ධන beta ධන gamma කියන්නේ 180යි කියලා මුලින්ම තියෙනවා අපි කාව. එහෙනම් ඔයා බලන්නද alpha ධන beta කියන්නේ කවුද? alpha ධන beta කියන්නේ කවුද? phi ඍණ gammaට. දෙපැත්තෙම sin ගත්තාම සරල සුළු කිරීමක් කරනවා. ඔයාලට තේරෙන්න ඕනේ sin alpha ධන beta කියන්නේ sin 180 ඍණ gamma. sin 180 ඍණ gamma කියන්නේ මොකද්ද? sin gammaමයි. එතකොට මේ තියෙන්නේ කවුද? sin gamma තමයි. එහෙනම් අපිට මේ ප්‍රකාශනයනුයි sin gamma පොදු එළියට ගන්න පුළුවන්. මෙතන ඉතුරු වෙනවා cos alpha ඍණ beta. දැන් මෙතන ඉතුරු වෙන්නේ cos gamma. හරිද? මම ඒක ඔයාලට ආයෙත් පෙන්නන්නම් දැන්. මෙතනින් gamma කියන්නේ කවුද? phi ඍණ alpha ධන beta. දෙපැත්තෙම cos ගන්න. cos ගත්තාම මොකද වෙන්නේ? මම ඒක ලියලාම පෙන්නන්නම්කෝ. cos gamma මෙතන cos 180 ඍණ alpha ධන beta නේ පුතේ. cos 180 ඍණ කිව්වම මොකද වෙන්නේ? දෙවෙනි උඩුත පාදේ cos වල ගියා ඍණ හින්දා
ඍණ cos alpha ධන beta වෙන්නේ නේ. එහෙනම් මෙන්න මේ cos gamma වෙනුවට ඔයාලට ලියන්න පුළුවන් මොකද්ද? මේ sin gamma කෝ එළියට දාලා තියෙන්නේ. හරිද? cos gamma අර තියෙන්නේ ඍණ cos alpha ධන beta. එතකොට පුතේ මෙන්න sin gamma තියෙනවා cos ඍණ cos එකක්. cos ඍණ cos කියන්නේ 2යි sin sin. නේද? 2යි sin කෝණ දෙක එකතු කරලා දෙකෙන් බෙදපුවාම ඔයාලට පේනවා බීටා කැපිලා යනවා. 2යි alpha එනවා. දෙකෙන් බෙදුවාම alpha. sin ඔන්න පටල ගන්න එපා මතකද මේක? cos ඍණ cos කිව්වම 2යි sin sin මේ පස්සේ කෝණෙන් ඉස්සරහා කෝණේ අඩු කරන්න ඕනේ. ඒතර අපිට පේනවා alpha alpha කැපිලා ගිහිල්ලා 2යි බීටා එනවා. දෙකෙන් බෙදුවාම බීටා එනවා. මෙන්න පුතේ අපිට අන්තිම උත්තරේ එනවා නේද? 2යි sin alpha කියන්නේ x, sin beta කියන්නේ y, sin gamma කියන්නේ z. 2යි x y z කියන අපිට අපේ right hand side ලබා ගන්න පුළුවන්. ඒතර ওই විදිහට අපිට අපේ පේපර් එකේ සියලුම ගැටලු සාකච්ඡා කරලා අවසන් කරගන්න පුළුවන් වුණා. හොඳයි දරුවනේ. එතකොට අපි අද ඕගොල්ලොත් එක්ක සංයුක්ත ගණිතය එක පේපර් එක අර 2019 වර්ෂයේදී අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරපු මූලාකෘති පේපර් එක පියෝ පේපර් එක මේ වෙනකොට ඕගොල්ලොත් එක්ක සාකච්ඡා කරලා ඉවරයි. එතකොට පුතේ අපි බලාපොරොත්තු වෙනවා ලබන සතියේ ඉඳන් ඒ පේපර් එකේ මූලාකෘති ප්‍රශ්න පත්‍රයේම ඇප්ලයිඩ් පේපර් එක ඕගොල්ලොත් එක්ක සාකච්ඡා කරන්න. එතකොට අපි හැමතිස්සෙම ඕගොල්ලොත් එක්ක කිව්ව දෙයක් තමයි මේ පේපර්ස් දෙකම ඉතාමත්ම වැදගත්. මොකද අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරපු විභාග දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරපු ප්‍රශ්න පත්‍ර දෙකක් නිසා ඒ පේපර්ස් දෙක අනිවාර්යයෙන්ම කිරීම ගොඩක් වැදගත්. එතකොට අපි මේ පේපර්ස් දෙකම www.itn.lk/takshilawa කියන වෙබ්සයිට් එකට අප්ලෝඩ් කරලා තියෙනවා. එතකොට ඕගොල්ලන්ට පුතේ ඒවා ටික අරගෙන ඒ පේපර්ස් කරලා ලබන සතියේදී අපිත් එක්ක අපේ මේ ඇප්ලයිඩ් පේපර් එකත් එක්ක සාකච්ඡාවට සහභාගී වෙන්න පුළුවන්. ඒ වගේම පුතේ අපේ මේ සියලුම වීඩියෝස් අපි කරපු සියලුම වීඩියෝස් අපි ITN ශ්‍රී ලංකා 2.0 කියන YouTube නාලිකාවට අප්ලෝඩ් කරලා තියෙනවා. ඒතර ඒවත් ඕගොල්ලන්ට නැවත නැවත බලලා ඕගොල්ලන්ට ඕගොල්ලන්ගේ දැනුම තවදුරටත් මුවහත් කරගන්න පුළුවන්. එහෙනම් පුතේ අපි මෙවැනිම දෙවෙනි වැඩසටහන එහෙම නැත්නම් අපේ දෙවෙනි පේපර් එකත් එක්ක ඕගොල්ලොත් එක්ක සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙන අදට ඔබගෙන් සමුගන්නවා. ආයුබෝවන් සුබ දවසක්.